කුරුළු පාරිසරික වනෝද්‍යානයේ සිට දුම්රිය මාර්ගය හරහා තම්බිකුළම රක්ෂිතය දෙසට ගමන් කරමින් සිටි වනාලින් තිදෙනා මෙලෙස දුම්රිය ගැටී ඇති අතර ගැබ්බර කෙනරක්ද ඒ අතර සිට තිබෙනවා. දුම්රිය ගැටුණු අවස්ථාවේ පැටවා බිහි වුවත් එම පැටවා මිය ගොස් තිබෙනු දක්නට ලැබුණා. ආයුබෝවන් අපි පටන් ගන්න ඕනම කිව්වා විශේෂයෙන් මේ පරිසරය එතකොට සතා සිව්පාව ඒගොල්ලන් වෙනුවෙන් කැපවෙච්ච මිනිසුන් එක්ක අපි විශේෂ ප්‍රෝග්‍රෑම්ස් නැත්නම් වැඩසටහන් කිහිපයක් කරනවා කියලා. අපි දැන් මුලින්ම කරා ඔයාලලා දන්නවා ස්නේක් ගාඩියන් සම්පත් මහත්තයත් එක්ක ඒක ඉතාමත් හොඳ ප්‍රචාර තියෙනවා. ඒත් එක්කම දැන් මේ දවස්වල කතා වෙන දේවල් තියෙනවානේ විශේෂයෙන් ගත්තොත් අලි ප්‍රශ්නේ. ඒතකොට ඊට ඉස්සෙල්ලා අපි කතා කරා කිඹුල්ලන්ගේ ප්‍රශ්නේ. දැන් මේ අලින්ගේ ප්‍රශ්නේ අපි දන්න කාලේ ඉඳන් අපි ඉපදිච්ච කාලේ ඉඳන් මේක ඒ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. මම දන්නේ මේවා මේ ඉවර වෙනවට ආස නැද්ද කියලා. මේ තියෙන ආණ්ඩු, පැවතෙන ආණ්ඩු ඔක්කොම මේ වලට සම්බන්ධයි කියලා මට හිතෙන්නේ. මොකද මේක ඉවර වෙන්න දෙන්නෙම නැහැ. එතකොට මේවා ගැන කතා කරනවා. නැත්නම් පරිසරය ගැන කතා කරනකොට අපි කාටත් හැමතිස්සෙම පේන චරිතයක් ඉන්නවා. ඕලා අනිවාර්යෙන් නම කියන්න ඕනෙත් නැහැ දන්නවා. චාන්දිකර සංජය මහත්තයා. ආයිබෝවන්. ඉතින් මොකෝ මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල ඒ කියන්නේ අධ්‍යයන කීපයක් කරනවා. ඊට අමතරව මේ පරිසර ප්‍රශ්න ගණනාවක් මතුවෙමින් තියෙන කාලයක් නේ. ඉතින් ඒවට මැදිහත් වෙමින් තමයි ඉන්නේ. ඉතින් හින්දා ටිකක් විවේකී අඩු කාලයක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේ දවස්වල මම මේ දැක්කා සිංහරාජයේමත් ගිහිලා තිබ්බා. ඒ මොන ගැනද මේ දවස්වල අධ්‍යයනය කරන්නේ? දැන් ඇත්තටම එක පැත්තකින් අපි මේ සිංහරාජයේම පැත්වල අපි මේ වන විට කරනවා සිංහරාජයේ වටේ තියෙන වනාන්තර වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා රක්ෂිතයෙන් පරිබාහිරව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති වනාන්තර ඉඩම්. ඉතින් මේවා අඛණ්ඩව එලිපෙහෙලි කරමින් ඒ ප්‍රදේශවල තේ වගාවන් ව්‍යාප්ත කිරීම, ඒ වගේම හෝටල් ඇති කිරීම ඇතුළුව මහා පරිමාණ මේ ක්‍රියාවලීන් ගණනාවක් සංවර්ධන ක්‍රියාවලීන් ගණනාවක් සිදු වෙමින් පවතිනවා. ඉතින් දැන් මේකත් එක්කම මේ ප්‍රදේශවලට ඇති වෙලා තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අනිත් පැත්තෙන් මම හිතන්නේ අපි දන්නවා සිංහරාජයේ අඩවියේ ජීවත් වෙන මේ අලිය තුන් දෙදෙනාගේ ප්‍රධාන අලිමංකඩ පවා මේ වන විට අවහිර කරමින් හෝටල් ඉදිකිරීම, ඒ වගේම මේ ඒවා තේ වගාවට භාවිතා කිරීම ඇතුළුව ගැටලු ගණනාවකට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ සිංහරාජ අඩවියේ ඉඳලා රක්වාන කඳු වැටියට අලි ගමන් කරන ප්‍රධාන අලිමංකඩ මේ කෝපි කෑල්ල අලිමංකඩ කියලා හඳුන්වනවා ඒක. ඉතින් දැන් මේකට ලොකු බලපෑමක් තියෙනවා. ඉතින් මේවත් එක්කම මේවා හරි විදිහට සංරක්ෂණය කරගන්නේ කොහොමද? ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති වනාන්තර ඉඩම් තියෙන ඒවා කොහොමද සිංහරාජ වනරක්ෂිතයට පවරීම කරන්නේ? ඉතින් මේවා සම්බන්ධයෙන් තමයි වැඩිපුරම අධ්‍යයනට ලක් කරන්නේ. මොකද සමහර සිංහරාජ අඩවියෙන් මේ රක්ෂිතයෙන් පරිබාහිරව තියෙන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති වනාන්තර ඉඩම් විශේෂයෙන්ම අපි ගත්තොත් එimhe ගුංගල කන්ද වගේ ප්‍රදේශ ගත්තාම ඒ ප්‍රදේශයේටම ආවේනික ජීව විශේෂ ගණනාවක් වාර්තා වෙනවා. ඉතින් මේවා තාම අනාරක්ෂිත තත්ත්වයේ පැවතීම ඉතාම ගැටලුකාරී. ඉතින් මේවා රක්ෂිතයකට එකතු කිරීම සම්බන්ධයෙන් තමයි වැඩිපුරම අපි අවධානයට ලක් කරමින් ඉන්නේ. එතකොට ඕවල මම කියන්නේ කිසිම මායිමක් නැද්ද? නැත්නම් ඕන එකකට ඇවිල්ලා පදිංචි වෙන්න පුළුවන්ද? ඒවා වෙනස් කරන්න පුළුවන්ද? එහෙම ගැටලුවක් තියෙනවා. මොකද එහෙම ගැටලුවක් කියන එකේ අදහස වෙන්නේ මේ වෙනකොට ඒ කියන්නේ වනාන්තර විදිහට තියෙන ප්‍රකාශයටපත් කරලා තියෙනවානේ. ඒ කියන්නේ ලංකාවේ වනාන්තර වනසත්ව වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනතේ යටතේ ප්‍රකාශයටපත් කරනවා. ඊට පස්සේ සිංහරාජ වගේ වනාන්තර ප්‍රකාශයටපත් කරලා තියෙන්නේ ජාතික උරුම වන භූමි පනත සහ වන සංරක්ෂණ ආඥාපනත කියන 52ම යටතේ ප්‍රකාශයටපත් කරලා තියෙනවා. නමුත් ගැටලුව වෙලා තියෙන්නේ ඒවැ මායිම් නිවරදි පරිදි ඒ ගැසට් කරලා ප්‍රකාශයටපත් කරලා තිබුණාට ඒවා භූමිය තුල හරි විදිහට මායිම් සලකුණු කරලා නැහැ. බොහෝ ප්‍රදේශවල. ඉතින් මේක හින්දාම එක පැත්තකින් වනාන්තර එලිපෙහෙලි කරමින් ඇතුළට තේ වගාව ව්‍යාප්ත කරන තත්ත්වයක් දකින්න ලැබෙනවා. හැබැයි ඒ විතරක් නෙමේ අපිට මේ දකින්න ලැබිලා තියෙන ඊටාම හානිකරම තත්ත්වය තමයි මේ වෙනකොට මේ මායිම් යොදලා සලකුණු කරලා තියෙන ප්‍රදේශවල ඊ ආශ්‍රිතව පිරලා තියෙන වනාන්තරයේ වරින් වර ශාක ඉවත් කරමින් මේ තේ වගාවන් වලට පියවරින් පියවර වනාන්තරයේ එලිපෙහෙලි කරමින් ව්‍යාප්ත කරමින් යනවා තේ වගාව. ඉතින් ඒක ඊටාම ඒ කියන්නේ මායිම් සලකුණු කරලා තියෙන ප්‍රදේශවල පවා ඒ වගේ තත්ත්වයක් දකින්න ලැබෙනවා. එතකොට ඒකට නීති පියවර ගන්න බැරිද මේ වෙනකොට?
නීතිමය පියවර ගන්න වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිමය හැකියාව ඉතාම හොඳින් ගොඩනගලා තියෙනවා මේ පනත් හරහා. නමුත් තියෙන තත්ත්වය තමයි මේ ආයතන හරි විදිහට යොමුවක් දකින්න ලැබෙන්නේ. ඉතින් ඒකේ වාසිය අර ගන්නවා මේ හානිකර ක්‍රියාවල නිරත වෙන පුද්ගලයෝ. ඉතින් මේක එක පැත්තකින් ජනතාවගේ දැනුවත් වීම අවශ්‍යයි. එක පැත්තකින් අනිත් පැත්තකින් ඊළඟ එක තමයි නිලධාරීන් මේවා නිසි පරිදි මේ නීතිය ක්‍රියාත්මක කිරීම කියන එකත් අවශ්‍යයි. මොකද දැන් අපි දන්නවා සමහර නිලධාරීන්ට තියෙන පහසුකම් වල තියෙන ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. අපි දන්නවා සිංහරාජ වගේ ප්‍රදේශවල මේ සමහර ප්‍රදේශවලට යන්න ගියාම ලොකු ප්‍රදේශයක් මේ ආවරණය මේ කියන්නේ වනාන්තර ඇතුළට පිවිසෙන්න එහෙම නැත්නම් මේ මායිම් ප්‍රදේශ වලට පිවිසෙන්න සමහර වෙලාවට විශාල දුර ප්‍රමාණයක් ගෙවාගෙන ඉන්න ඕනේ. දැන් සමහර තැන්වල අපි දන්නවා මේ අඩවි වන කාර්යාල ඒ වගේම බීට් වන කාර්යාල ඊටම දුරින් පිටලා තියෙනවා. ඉතින් මේකත් වාසියකට අරගන්නවා බොහෝ වෙලාවට මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව සහ සමහර වතු සමාගම් වල පුද්ගලයෝ පවා. ඉතින් එක පැත්තකින් නිලධාරීන්ගේ අඩුවක් තියෙනවා. ඒකත් අපි අවබෝධ කරගන්න ඕනේ. අනිත් පැත්තේ නිලධාරීන්ට තියෙන පහසුකම් වල අඩුපාඩුත් තියෙනවා. ඒ සියලුම දේවල් එක්කම නිලධාරීන් විසින් නියමිතය ක්‍රියාත්මක නොකරන තත්ත්වයකුත් දකින්න ලැබෙනවා. ඉතින් ওই පැතිකඩ කීපෙම එකතු වුණාට පස්සේ වෙන්නේ අවසානයේදී වනාන්තර එලිපෙහෙලි කරලා ජල පෝෂක නැති වෙලා ගිහිල්ලා වනජීවීන්ගේ වාසස්ථාන නැති වෙලා ගිහිල්ලා මේ පද්ධතිය බිඳ වැටීම තමයි සිද්ධ වෙන්නේ. අලි ප්‍රශ්න. දැන් මේ වෙනකොට දරුණුවටම ආපහු ඔන්න පාරවල් වලට අලියනවා ඊට සවාහන වලට ගහනවා. ඒක මිනිස්සුන්ට කියන දේ තේරෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ අලි වැටව. එතකොට මිනිස්සු මිසින් කරන දේවල් ඉඳලා මම හිතන්නේ මේ ඔක්කොම මුල. මොකද මනසත්තු අපේ පැතිවලට ආවේ නැහැ. අපි තමයි උන්ගේ නිජ භූමිය වලට ගියේ. ඉතින් ඔබතුමා මොකද හිතන්නේ මේ අලි ප්‍රශ්නේ මොන ආණ්ඩුවකින්වත් මේකට විසඳුමක් ලැබෙන්නේ නැත්නම් මේක වවාගෙන කනවාද? ඔව් මෙහෙමයි. මේකට හේතු ගණනාවක් තියෙනවා. හේතු ගණනාවක් කියන එකේ අදහස වෙන්නෙම අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ වියලි කලාපීය ප්‍රදේශවල තමයි ප්‍රධාන වශයෙන් අලියතුන් ජීවත් වෙන්නේ. ඊට අමතරව තෙත් කලාපේ ගත්තාම ශ්‍රීපාද අඩවිය සහ සිංහරාජ අඩවියේ මේ වාර්තා වෙනවා. සිංහරාජ අඩවිය අලි දෙන්නෙක් විතර වගේ ඉන්නේ. ශ්‍රීපාද අඩවිය ගත්තාම සාමාන්‍යයෙන් සැලකිය යුතු ගහනයක් ජීවත් වෙනවා. ඒක ඊට අමතරව වියලි කලාපේ තමයි ප්‍රධාන වශයෙන්ම අලියතුන්ගේ වාසස්ථාන වෙලා තියෙන්නේ. දැන් අදවන විට තියෙන තත්ත්වය තමයි වියලි කලාපීය ප්‍රදේශ තමයි මහ පරිමාණ වාණිජ වගාවන් වලට ඒ වගේම මහ පරිමාණ සංවර්ධන ක්‍රියාවලීන් වලට බහුලවම භාවිතා කරන්නේ. ඉතින් මේක තමයි තියෙන ප්‍රධානම ගැටලුව වෙලා තියෙන්නේ. එතකොට වාණිජ වගාවන් වලට මහ පරිමාණයෙන්ම මේ වියලි කලාපයේ වනාන්තර එලිපෙහෙලි කිරීම විශේෂයෙන්ම වාණිජ වගාවන් කියලා කියන්නේ ඒකභෝග වාණිජ වගාවන්. ඉතින් අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම බඩේරිඟු වගාව. දැන් ඉස්සෙල්ලා මේ බොහෝ වෙලාවට මේ හේන් වගා කරපු භූමිවල අදවන විට සිදු කරන්නේ ඒකභෝග මේ වාණිජ වගාවක් විදිහට බඩේරිඟු වගාව සිද්ධ කරන්නේ. ඉතින් මේ සඳහා විශාල වශයෙන් වියලි කලාපීය වනාන්තර එලිපෙහෙලි කිරීම සිද්ධ කරනවා. ඊට අමතරව අපි දන්නවා කෙවෙන්ඩිස් වගේ කෙසෙල් ප්‍රභේද අපනයනය කිරීම සඳහා විවිධ සමාගම් විසින් වගා කිරීම සිද්ධ කරනවා. මේවට ප්‍රධාන වශයෙන්ම අලියතුන්ගේ වාසස්ථාන භාවිතයට අරගන්න. ඊට අමතරව අපි දන්නවා මේ වන විට මහ පරිමාණ වාරි ව්‍යාපෘති ඇතුළුව සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට වියලි කලාපයේ වනාන්තර ශීඝ්‍රයෙන් එලිපෙහෙලි කිරීම වලට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ தত্ত্বය තමයි ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන්නේ මේ අලි මිනිස් ගැටුම කියන එක වර්ධනීය තත්වයකටපත් වෙන්නේ. එක පැත්තකින් අපි දන්නවා අලියතුන්ගේ වාසස්ථාන කුට්ටිකරණයට ලක්වීම. මොකද හේතුව දැන් මේ කියන්නේ එකිනෙකට ජාලගත වෙලා තියෙන මේ වනජීවී වාසස්ථාන අලියතුන්ගේ වාසස්ථාන මේ වන විට මේ සංවර්ධන ක්‍රියාවලීන් සහ වාණිජ වගාවන් හරහා ඒවා කුට්ටි වලට වෙන් වෙලා තියෙනවා. ඉතින් මේකත් එක පැත්තකින් ප්‍රධාන ගැටලුවක් කියලා තියෙනවා මේ අලිමිනිස් ගැටුම වර්ධනය වෙන්නේ. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි දැනට රක්ෂිත විදියට ප්‍රකාශයටපත් කරලා තියෙන ඒවා ප්‍රදේශ ජාලගත කරලා නැහැ. ඒවා එකිනෙකට වෙන් වෙලා තියෙන්නේ. ඊට අමතරව ඒ ප්‍රකාශයටපත් කරලා තියෙන වනජීවි වාසස්ථානවල ගුණාත්මක තත්ත්වෙ එන්න පිරිහෙනවා. ඒකට බලපාන එකක් තමයි ආක්‍රමණික ශාක පැතිරීම. දැන් අපි දන්නවා ඔය ගඳපාන වගේ ශාක, ඒ වගේම ගිනිතන වගේ ශාක, ඊට අමතරව කටුවන වගේ ශාක, මේවා තාම දරුණු විදිහට මේ වනජීවි වාසස්ථානවල පැතිරිලා තිනවා ආක්‍රමණික ශාක විදිහට. ඉතින් එතකොට ඒක හරහා අලියතුන්ගේ වාසස්ථානවල සුරක්ෂිතතාවය බිඳ වැටිලා තියෙනවා. ඊට අමතරව මේ රක්ෂිත ප්‍රදේශවල නීති විරෝධී වගාවන් සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් ඇරෙලා අපි දන්නවා ගංජා හේන් වගේ ඒවා පවත්වගෙන යාම. මේ වගේ තත්ත්වයන් බහුලව දකින්න ලැබෙන උඩවල උළුණු ගම්බේර වගේ ප්‍රදේශවල මේක ඊටාම දරුණු මට්ටමක දකින්න ලැබෙනවා.
ඒ විතරක් නෙමෙයි මේ වනජීවි වාසස්ථානවල රක්ෂිත විදියට ප්‍රකාශයට පත් කරලා තියෙනේව හරක් මීහරක් ඇතුල් කිරීම සිද්ධ වෙනවා මහා පරිමාණයෙන්ම. විශාල පට්ටි විදියට ඇතුල් කිරීම සිද්ධ වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මේ අලියතුන්ගේ පෝෂණ ප්‍රභවයන් ඒ හරහා නැති වෙලා යනවා. මොකද අලියතුන් සහ මේ හරකුන් මේ සතුන් දෙගොල්ලම තෘණ ආහාරයට ගනිමින් ජීවත් වෙන අය ප්‍රධාන වශයෙන්ම. ඉතින් ඒ අලියතුන්ගේ පෝෂණ ප්‍රභවයන් මේ හරක් මීහරක් විසින් ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් විදියට අපත් කර ගැනීමේ ප්‍රතිඵලයක් විදියට ආපහු අලියතුන්ට සිද්ධ වෙනවා ශක්තිත වනාන්තර වලින් එළියට ගිහිල්ලා තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුර ගන්න. ඒතකොට මෙන්න මේ වගේ ගත්තාම රක්ෂිත ප්‍රදේශ තුලත් ගුණාත්මක තත්ත්වයේ පිරිහීම් වලට ලක් වෙලා තියෙනවා අද වන විට. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි දැනට මේ රක්ෂිත වලින් පරිබාහිරව විශාල වනාන්තර ප්‍රමාණයක් තියෙනවා. අලියතුන්ගේ වාසස්ථාන ප්‍රමාණයක් තියෙනවා. ඒවා සියල්ලම ගත්තාම වන සංරක්ෂණ හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙන්නේ. ඒවා මහවැලි අධිකාරිය යටතේ පාලනය වෙන්නේ. එතකොට ඒවා නිරන්තරයෙන් එලිපිහිලි කරලා විවිධ භාවිතාවන් වලට එහෙම නැත්නම් විවිධ වාණිජ්‍ය වගාවන් වලට ඒ වගේම විවිධ සමාගම් වලට ලබා දෙමින් යනවා. දැන් අපිට හොඳම උදාහරණය තමයි අපිට අඹ කැන්නෝයි ප්‍රදේශය ගත්තාම මේ වන විට අලියතුන්ගේ වාසස්ථාන විශාල ප්‍රමාණයක් අක්කර 5426ක් පමණ මේ වන විට කුට්ටි වලට කඩලා සමාගම් වලට බෙදනවා. ඊට අමතරව අපි දන්නවා මේ උඩව මේ මොන්රාගල බදුල්ල සහ අම්පාර කියන මේ දිස්ත්‍රික්ක තුනේ පිටලා තියෙන අක්කර 62500ක් භූමිය දැන්ට මේ උක්වගාව සඳහා සමාගමට IMS හෝල්ඩින් සමාගම හරහා මේ ආයෝජකෙක් ලංකාවට ගෙන්නලා ඒ හරහා උක්වගාව සඳහා ලබා දෙන්න හදනවා. ඊට අමතරව අපි දන්නවා දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තාම අක්කර 1,04,066ක භූමි ප්‍රමාණයක් ලංකාවේ සමාගම වෙච්ච අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම ඊට අමතරව ඒකේ ආයෝජකයා විදිහට ක්‍රියාත්මක වෙනවා ඕම් ජීවා කියන සමාගමක් ඒක එකතු වෙලා ඇමරිකානු සමාගමක් ඒක එක්ක එකතු වෙලා මේ අලියතුන්ගේ වාසස්ථානය තුළ විශාල භූමි ප්‍රමාණයක අපනයනය කිරීම සඳහා කොමාරිකා වගා කරනවා. ඒතකොට දැන් මම මේක කියන්න උත්සාහ කරේ මේ ආකාරයෙන් පේනවා අද වන විට විශාල අලියතුන්ගේ වාසස්ථාන ප්‍රමාණයක් හාහිනේට ලක් කරලා තියෙනවා. ඉතින් මේකේ ප්‍රතිඵල විදිහට තමයි මේ අලි මිනිස් කෙටුම වර්ධනය වෙන්නේ. හරි ඊට අමතරව දැන් මේ වෙනකොට විදුලි වැටවල් සහ මේ අලි අගල් සකස් කිරීම කරලා සකස් කිරීම කියලා ඉවරලා මේ වන විට කරගෙන යන දේ තමයි මේ අලියතුන්ගේ වාසස්ථාන දෙකඩ වෙන විදිහට තමයි මේවා ක්‍රියාත්මක කරන්නේ. දැන් මේ හින්දා තවදුරටත් මේ අලි මිනිස් කෙටුම වර්ධනය වෙනවා. දැන් අපි දන්නවා පහුගිය අවුරුදු කීපය ගත්තාම 2019 අවුරුද්දේ තමයි ලංකාවේ අලි මිනිස් කෙටුම වර්ධනීය තත්වයකට පරිවර්තනය වුනේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අලි ඇතුන් 406ක් විතර මරණයටපත් වුණා. මිනිස්සු විශාල ප්‍රමාණයක් ජීවිත වලින් වන්දි ගෙව්වා. ඊට අමතරව දැන් 2020 අවුරුද්ද ඊට පස්සේ 21 ඊට පස්සේ 2022 ඊට පස්සේ 21 අවුරුද්දේ පහුගිය අවුරුද්දේ ගත්තාම අලියතුන් 397ක් පමණ ඝාතනයට ලක් වෙලා තියෙනවා. මේ කාලය තුල. ඒකකොට අපිට පේනවා දැන් මීට ඉස්සෙල්ලා ඉතිහාසය ගත්තාම සාමාන්‍යයෙන් වසරකට මියන අලියතුන්ගේ ප්‍රමාණය අලි මිනිස් කෙටුමේ ප්‍රතිඵලය තුල ඒ ක්‍රියාවලින් පුරා 150ක් විතර වගේ සීමාවක තිබුණේ. ඊට පස්සේ ඒක 250 දක්වා වර්ධනය වුණා. අද වන විට 300ක මට්ටමත් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව අලියතුන් ඊට අමතරව මිනිසුන් ඝාතනය වෙන ප්‍රමාණය. ඒ කියන්නේ මුල් කාලවක වුණාදී සාමාන්‍යයෙන් අලි මිනිස් කෙටුමේ ප්‍රතිඵලයක් විදිහට මිනිසුන් 30ක 40ක වගේ ප්‍රමාණයක් තමයි අලියතුන්ගේ ඝාතනයට ලක් වුණේ. ඒක ඊට පස්සේ 60 70 විතර වෙනකොට අද වන විට ඒක 100කට ආසන්න ප්‍රමාණයක් වෙලා තියෙනවා. ඉතින් මේක මේ ජීවිත වලින් වන්දි ගෙවන්නේ අපේ රටේ පුරවැසියෝ. අපේ රටේ පුරවැසියෝ කියලා කියන්නේ ඒකෙදි විශේෂ වෙන්නේ ඒගොල්ලෝ මේ කුෂිකර්මාන්තයේ නිරත වෙන ජනතාව. ඉතින් එතකොට මේ කුෂිකර්මාන්තයේ විශේෂම සුළු පරිමාණ කුෂිකර්මාන්තයේ නිරත වෙන ජනතාව. එතකොට ඒගොල්ලෝ මේ ජනතාවට සිද්ධ වෙලා තියෙනවා අලියතුන් එක්ක ලොකු අරගලයක නිරත වෙන්නේ මේ කුෂිකර්මාන්තය කරගෙන යන්නේ. ඒකට හේතු වෙලා තියෙන අර වැරදි භූමි භාවිත ක්‍රියාවලියක් කරා වැරදි සංවර්ධන ප්‍රවේශයන් හරහා මේ ගොවි ජනතාව මේ සුළු පරිමාණ ගොවි ජනතාව ලොකු පීඩනයකට ලක් කරලා තියෙනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදියට අලි එක පැත්තකින් ඝාතනයට ලක් වෙනවා. අලින් හරහා මිනිසුන් ඝාතනයට ලක් වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි නතර කරන්න සැලසුම් කරන්න ඕනේ. මේ සඳහා මේ බලයටපත් වෙන කිසිදු රජයකට කිසිදු වැඩපිළිවෙලක් නැහැ. වුන් හැමෝම කරන්නේ අලියතුන් මේ අලි මිනිස් ගැටුම පාලනය කරන්න හදන්නේ එක්කෝ මේකට වැරදි ප්‍රවේශයන් අරගන්නවා. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි සංවර්ධන ප්‍රවේශයන්. මේ දෙක සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙන විදිහට අරගන්නවා. ඉතින් මේ දෙකේම ප්‍රතිඵල තමයි අද අපි බුද්ධමිට මේ වියලි කලාපීය ප්‍රදේශවල අහිංසක ජනතාව භුක්ති විඳිමින් ඉන්නේ. එතකොට මේ ඇත්තටම දැන් මේ එන රජයක් කිසිම රජයකට කියන්නේ
කිසිම දැක්මක් නෑ මට හිතන විදිහට. ඒතර ඔබතුමාලා මේක හරියටම දන්නේ. දැන් අපි පෝට් සිටි එක හැදුවා මිනිස්සු ඔගේ සන්තෝෂ වෙනවා. නමුත් මම දැන් ඒක පරිසර වර්තාවක්වත් තරම් නැතුව තමයි හදලා තියෙන්නේ මම දන්න විදිහට. දැන් මට ආරංචියට ආයෙත් ගාල්ලෙත් පෝට් සිටි එකක් හදන්න යනවා. මොකද්ද මේගොල්ලන් මේ පරිසර වර්තාවක් මේකටත් ගණීද නැද්ද පරිසරයට මොකද වෙන්නේ ඔය වගේ දේවල් කරනකොට? ඔව් ඇත්තටම අපේ රටේ තියෙන ප්‍රධාන ගැටලුව තියෙන්නේ මේ සංවර්ධන ප්‍රවේශයේ තියෙන අඩුපාඩු. මොකද සංවර්ධන ප්‍රවේශයේ තියෙන අඩුපාඩු කියලා කියන එකේ අදහස වෙන්නේ අපෙන් පරිබාහිර වෙච්ච. ඒ කියන්නේ මේ රටේ ජීවත් වෙන පුරවැසියාගෙන් පරිබාහිර වෙච්ච සංවර්ධනයක් තමයි අපේ රටට ගොඩනගන්න උත්සාහ කරන්නේ. දැන් පෝට් සිටි එකට හොඳම උදාහරණය. මේ වන විට පෝට් සිටි ඉදිකිරීම් වල ප්‍රතිලාභ චීන සමාගම් අත්පත් කරගන්නකොට අපේ රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙන විශේෂම වෙරළබඩ කලාපයේ ජනතාව අද වන විට තමන්ගේ භූමියෙන් වන්දි ගෙවනවා. දැන් මේ වෙන විට පෝට් සිටි ඉදිකිරීමත් එක්කම ඇති වෙලා තියෙන තත්ත්වය තමයි එක පැත්තකින් විශේෂයෙන්ම මීගමුව ඊට පස්සේ බසියවත්ත ඇතුළුව විශාල ප්‍රදේශයක මේ වන විට භූමිය සම්පූර්ණයෙන්ම ඛාදනය වෙමින් මුහුදට සෞදායමින් පවතිනවා. ඊට අමතරව පානදුර දක්වා වෙරළ තීරය ගත්තාම කොළඹ සිට පානදුර දක්වා වෙරළ තීරය දක්වාම අද වන විට දැවැන්ත මුහුදු කාඩන තත්වයකට ගොදුරු වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල විදිහට අපි දැක්කා පහුගිය කාලේ පුරාම විශාල මුදලක් යෙදෙව්වා ඒක පාලනය කරන්න. ඒ කියන්නේ 2019 අයවැයේදී රුපියල් මිලියන 1870ක් විතර වැය කළා ගල් වැටි දාන ඉවරලා මේ මුහුදු කාදන තත්ත්වයන් ඒ කලාපේ පාලනය කරන්න. ඊට අමතරව වැලි පොම්ප කිරීම සඳහා වැලි පොම්ප කිරීම ගල් කිස්ස මොකද උනේ? ගල් කිස්ස වැලි පොම්ප කිරීම සඳහා රුපියල් මිලියන 889ක් වැය කළා. ඉතින් මෙතකොට දැන් මේ මුදල් වැය කරන්නේ පෝට් සිටිය ඉදි කරලා ඒකේ ප්‍රතිලාභ චීන සමාගම් අත්පත් කරගන්නකොට අපි මේ වෙන සිද්ධ වෙන හානිකර තත්වයන් හානිපූර්වකණය කරන්න අපේ රටේ ජනතාවගේ බදු මුදල් යොදවනවා. ඒ කියන්නේ අධ්‍යාපනයට යොදවන්න තියෙන මුදල්, ඊට අමතරව සෞඛ්‍යයට යොදවන්න තියෙන මුදල්, ඒ වගේම මේ ජනතාවට සංවර්ධනය අත්පත් කරගන්න තියෙන, එහෙම නැත්නම් දරිද්‍රතාවය පාලනය කරන්න තියෙන මේ මුදල් ටික අපි භාවිතා කරනවා මේවා මේ දේවල් ටික සුරක්ෂිතව පවත්වාගෙන යන්න. ඉතින් මේක ලොකු ගැටලුවකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒව පිළිබඳව ඊට අමතරව දැන් මේක ඉදිකිරීම මුල් කාලවකවානුව තුල ඉදිකිරීම මුල් කාලවකවානුව තුල අපි ගත්තාම එක පැත්තකින් වැලි ලබා ගත්තේ මීගමු කලපුවට තරමක් කිලෝමීටර් 4ක් විතර දුරින් පිටලා තියෙන මුහුදේ තඹගල කියන ප්‍රදේශය. ඉතින් ඒක ප්‍රදේශවල විශාල වශයෙන් වැලි ලබා ගැනීමේ ප්‍රතිඵල විදියට දීවර කර්මාන්තයේ දරුණු බිඳ වැටීමකට ලක් වුණා. තවම මේ තත්ත්වයේ ආකාරයෙන්ම පවතිනවා. ඊට අමතරව රට අභ්‍යන්තරයෙන් කළුගල් ලබා ගැනීම සිද්ධ කළා. ඒ ප්‍රදේශවල ජනතාව මේ කළුගල් ලබා ගැනීමේ ප්‍රතිඵල විදිහට සමහර ජනතාවට සිද්ධ වුණා මේ ජලය ලිං ජලය ලොකු හිඟවීමකට ලක් වුණා. ඊට අමතරව සමහර ජනතාව දීපල වලින් වන්දි ගෙවුවා. මොකද හේතුව අධික විදිහට මේ කුට්ටිගල් ලබා ගැනීම සිද්ධ කළා මේ පෝට් සිටි ඉදිකිරීම සඳහා. ඒ වේදී විශාල බෝර පුපුරලා මේ කළුගල් වලවල් වලින් මේ කළුගල් ලබා ගැනීම ප්‍රතිඵල විදිහට ඒ අවට ජීවත් වෙන ජනතාව මේ දීපල වලට හානි සිද්ධ වෙමින් ලොකු බලපෑමකට ලක් වුණා. ඉතින් ඔය සේරම සිද්ධ වෙමින් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වුනේ. ඉතින් එතකොට අපිට පේනවා අපෙන් පරිබාහිර වෙච්ච සංවර්ධනයකට හිමනත සංවර්ධනයක් ඇති කිරීම සඳහා අපේ රටේ තියෙන සම්පත් භාවිතා කරලා අපේ රටේ ජනතාව ලොකු පීඩනයකට ලක් කරලා තමයි මේ සංවර්ධනය අත්පත් කරගන්න හදන්නේ. එතකොට ඒක සංවර්ධනයක් නෙමෙයි. ඒක ඇත්තටම සංවර්ධනයක් විදිහට අපිට හඳුන්වන්න බෑ. මොකද සංවර්ධනයක් වුණා නම් එහෙම අද වන විට අපි අපේ රට මේ වගේ තත්වයක තියෙන්න බෑනේ. අපි මේ කියන පහුගිය ඉතිහාසයේ පුරාම සිද්ධ වෙච්ච සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ අපේ රටට අත්පත් වුණා නම් ඒවා සැබෑ සංවර්ධන ව්‍යාපෘති නම් අද වන විට අපි මෙතරම් දරිද්‍රතාවයෙන් ජීවත් වෙන ජනතාවක් ඒ වගේම උද්දමනයේ මෙතරම් වැඩි වෙන තත්වයකට ඊට පස්සේ මෙතරම් ණය ප්‍රමාණයක් ලබා ගන්න රටක් තත්වයට පරිවර්තනය වෙන්න ඉඩක් නැහැ. අපි මේ සැබෑ සංවර්ධනය යනත්පත්නේ දැන්වත් අපි තේරුම් ගන්න ඕනේ මේ එක පැත්තකින් ජනතාව මේක තේරුම් අරගන්න. මොකද ජනතාව හිතන්නේ තවම සංවර්ධනය කියලා දකින්නේ මේ මොනවා හරි ඉදිකිරීමක් සිදු කිරීම තමයි සංවර්ධනයක් විදියට දකින්නේ. මෙන්න මේකෙන් අපි එහා පැත්තට යන්න ඕනේ. ජනතාව තේරුම් අරගන්න ඕනේ සංවර්ධනය කියලා කියන්නේ ඒක ආර්ථික උපාය මාර්ගයක් මත සිද්ධ වෙන්න ඕනේ. ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක් මත සිදුවෙන ක්‍රියාවලිය ඊට පස්සේ පාරිසරික සම්පත් සහ මානව සම්පත නිසි පරිදි කළමනාකරණයට ලක් කරලා ඒ මත සිදු කරන භෞතික ගොඩනැගීම තමයි සංවර්ධනය කියලා කියන්නේ. එහෙම නැතුව භෞතිකව මොනවා හරි ගොඩනංවලා ඒකට ගැළපෙන විදිහට සංවර්ධනයක් ඇති කරන්න බෑ. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම දැන් නිලුම් කුළුණ ගත්තොත්
එහෙම දැන් බොහෝ කෙනෙක් හිතනවා සංවර්ධනයක් කියලා. ඒතකොට ඒකේ කිසිම ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක් නැහැ. දැන් අද වන විට ඒකේ ඉදිකිරීම් වලට ලබාගත් ණය ඇතුළු ඒ සියලුම දේවල් අපේ රටට දෙවන්ත බරක් තත්වයටපත් වෙලා තියෙනවා. දෙවන්ත පීඩනයක් තත්වයටපත් වෙලා තියෙනවා. ඊට අමතරව අපි මත්තල ගුවන්තොටුපළ ගත්තාම අද වන විට පවත්වගෙන යන්න බෑ. ඒක බලහත්කාරයෙන් පවත්වගෙන යන සංවර්ධන ව්‍යාපෘතියක් තත්වයටපත් වෙලා තියෙනවා. අනිත් එක තමයි මත්තලින් මේ පරිසරයට වෙච්ච හානිය. විශාල වශයෙන්. මොකද එතෙන්දී අලියතුන්ගේ වාසස්ථාන අක්කර 5000ක් සම්පූර්ණ මෙලිපේලි කළේ ඝන වනාන්තරයක් එලිපේලි කළේ. ඉතින් මේවා දිගට මේ කාලවකවානුව තුළදී අපි පැහැදිලිවම සඳහන් කළා මේ හරහා ඇතිවන පීඩනයේ කොතරම් පීඩනයක්ද කියලා. ඒකේ ප්‍රතිඵල අද වන විට හම්බන්තොට ජනතාව භුක්ති විඳිනවා. හම්බන්තොට ජනතාව මේ වන විට අකණ්ඩ උපවාසයක් පවා සිද්ධ වෙනවා. හම්බන්තොට සූර්යවැව වගේ ප්‍රදේශවල මේ මොකද හේතුව තමයි මේ ප්‍රදේශවල මේ වනාන්තර එලිපෙහෙලි කිරීමේ ප්‍රතිඵල විදිහට අලියතුන් ගම්බැදිලා විශාල අලිමිනිස් ගැටුමක් මේ ප්‍රදේශවල ඇතිවීමෙන් පවතිනවා. ඒ විතර අතිමිනිස් ගැටුම විතරක් නෙමෙයි. වගාබිම් විශාල ප්‍රමාණයක් මේ ජනතාවට මේ වගා කරගන්න බැරි තත්වයට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක අපි නිවැරදිව අවබෝධ කරගන්න ඕනේ. මෙතෙන්දී බොහෝ දෙනෙක් හිතනවා මේ පරිසරවේදීන් මේ සාකච්ඡාව කරනකොට මේ සංවර්ධනයේට මේ විරුද්ධ වගේ අදහසක් කියන්නේ අකුල් හෙලනවා. එහෙම නැත්නම් සංවර්ධනයේට බාධා කරනවා. එහෙම අදහසක්. අපි ඊටාම පැහැදිලිව කියනවා යථාර්ථවාදී සංවර්ධනයක් අපේ රට තුළ ඇති කිරීම සඳහා තමයි අපි මේ අරගලයේ නිරත වෙන්නේ. ඒතකොට සංවර්ධනය කියන එක අත්පත් කර ගැනීම රටක පරිසරය ආරක්ෂා කර ගැනීමත් ඉතාම වැදගත් වෙනවා. මොකද වැරදි සංවර්ධනයක් සිද්ධ වීමේ ප්‍රතිඵල විදිහට සිද්ධ වෙන්නේ මේ පරිසරයේ බිඳ වැටීම. සැබෑ සංවර්ධනයක් තුළ ඒකේ ප්‍රතිලාභ රටට අත්පත් වෙනවා වගේම ජනතාවට අත්පත් වෙනවා වගේම පරිසරයේ සුරක්ෂිතතාවයත් ඒ තුළම රැඳිලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි එන්නේ සංවර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා තමයි අප විසින් මේ ලොකු අරගලයක නිරත වෙන්නේ. එතකොට දැන් අපි මේ කතා කරන ප්‍රශ්නේ ගොඩක් කලින් ඉඳන් කතා කරන දෙයක් නේ. ආණ්ඩුවක් දැන් විපක්ෂින්න කට්ටිය ආණ්ඩුවට බයිනවා. ඊට පස්සේ ඒගොල්ලන් ආණ්ඩුව ගත්තා පස්සේ එතකොට ඉන්න විපක්ෂය ආපහු ආණ්ඩුවට බයිනවා. ඔක දිගටම කරගෙන යනවා. එතකොට දැන් මේ රටේ මේ වෙනකොට පොඩි මතයක් හැදිලා දිනන රට වෙනස් වෙන්න ඕනේ කියලා. මේ ක්‍රමේ හරි නැහැ කියලා. එතකොට ඔබතුමාලට මොකක් හරි අදහසක් තියෙනවද ඊළඟට එන රජයකට මේ ඔයගොල්ලන් දැන් ඔබතුමාලගේ ඉන්න ලොකු විශේෂයෙන් තරුණ පිරිසක්. මේ තරුණ පිරිසත් එක්ක එක්කව වෙලා මේ එන ආණ්ඩුවකින් කරගන්න ඕනේ අපිට මේ දේවල් කියලා මොකක් හරි අපි හිතන්නේ අපිට මේ දේ ඕනේ කියලා ප්‍රෙෂර් එකක් වගේ දෙන්න මොකක් හරි අදහසක්. ඔව් මම හිතන්නේ අපි පහුගිය ඉතිහාසයේ පුරාම ඒ දේ තමයි ඇත්තටම ක්‍රියාත්මක කළේ. මොකද හේතුව දැන් අපි මේ පරිසරය ගැන අපි කතා කරනකොට සමහර වෙලාවට අපි ඒ කියන්නේ එනේන සමහර වෙලාවට මොනවා හරි ආණ්ඩුවකින් ගේන සංවර්ධන ව්‍යාපෘතියක් හෝ වෙනත් දෙයක් හෝ එනකොට මැදිහත් වෙලා සමාජයට පේන්න තියෙන ඒක තමයි ප්‍රධාන වශයෙන්ම. නමුත් එතනින් එහාට ගිය ක්‍රියාවලියකුත් අපි ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ මේ රටේ කොයි විදිහටද පරිසරය ගොඩ නැගෙන්න ඕනේ. එතකොට කෘෂිකර්මාන්තය කොහොමද ගොඩ නැගෙන්න ඕනේ. ඊට අමතරව අපේ භූමි භාවිත ක්‍රියාවලිය කොහොමද ගොඩ නැගෙන්න ඕනේ. අපේ කෘෂිකර්මාන්තය සහ ඊට අමතරව අනෙක් සංවර්ධන ව්‍යාපෘති කොයි විදිහටද ගොඩ නැගෙන්න ඕනේ. මේ සඳහා වන සාකච්ඡාව අපි අඛණ්ඩව අරගෙන යනවා. මේ සාකච්ඡාව අඛණ්ඩව අරගෙන යාමේ ප්‍රතිඵල විදිහට තමයි පහුගිය අවුරුදු කීපය තුළම බලයටපත් වෙච්ච ආණ්ඩුව විසින් සකස් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනවල ප්‍රධාන කොටසක් පරිසරය වෙනුවෙන් වෙන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් අපි දැක්ක පහුගිය ඉතිහාසයේ පුරාම මේ ආපු මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඊට අමතරව සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය. මේවේ පරිසරයේ කොටස ගත්තාම අපිට පේනවා ඒ කියන්නේ අපි ගොඩනගපු සාකච්ඡාව ඒවට ඇතුළත් වෙලා තියෙනවා. නමුත් ගැටලු වෙලා තියෙන ක්‍රියාත්මක යාන්ත්‍රණය. අනිත් එක තමයි මම කියන්නේ පටන් ගන්න ගස් හිටවලා නවත්තන්නේ ගස් කපලා. අන්න ඒක තමයි තියෙන ප්‍රධාන. ඒ ගස් කපලා විතරක් නෙමෙයි ගස් ඒ කියන්නේ විශාල වශයෙන් කපන්න ඕන කරන ප්‍රතිපත්ති මේ ව්‍යුහයත් සකස් කරලා. ඒකට ඕන කරන නෛතික රාමුවත් ගොඩනගලා තමයි අවසානයේදී කෙලවර වෙන්නේ. දැන් අපි මේ ආණ්ඩුවෙන් දකින්න ලැබිච්ච තත්ත්වය තමයි ඒක. දැන් ඒ හින්දා අපි එක පැත්තකින් අපි දැන් මේ විදිහට ගොඩනගන මේ ප්‍රතිපත්තිමය සංවාදය තුළ මේ ආණ්ඩු හරිමාවතරකට ගැනීම සඳහා යම්කිසි ප්‍රවේශයක් කරගන්නවා. ඒ ප්‍රවේශය අඛණ්ඩව පවත්වගෙන යාම ජනතාව සතුව තියෙනවා. මොකද හේතුව තමයි ඒ බලපෑමේ ප්‍රතිඵලයක් විදිහට අපි ප්‍රතිපත්තිමේ ව්‍යුහයන් ගොඩනගන එක ක්‍රියාත්මක යාන්ත්‍රණයට ලබා ගැනීමේදී අපිට තනියෙන් කරන්න බෑ. ඒ සඳහා තමයි මේ ජනතාවගේ එකතු වීම අවශ්‍ය වෙන්නේ. මොකද ජනතාවට තමයි මේකට මූලික බලය තියෙන්නේ. දැන් අපි දන්නවනේ අපිට තියෙනවනේ ප්‍රධාන වශයෙන්ම අපිට බලයන් පහක් තියෙනවනේ නේද? ඒ කියන්නේ අපි දන්නවා එක පැත්තකින් තියෙනවා අපිට විධායක බලය, ව්‍යවස්ථාදායක බලය, අධිකරණ බලය, ඡන්ද බලය සහ මූලික අයිතිවාසිකම් කියන බලය. එතකොට දැන් අපි විධායක බලය අපි මේ ඡන්දය හරහා ඡන්ද බලය හරහා ජනාධිපතිතුමන් වෙත ජනාධිපතිවරයා වෙත ලබා දීම සිද්ධ වෙනවා.
ඊට අමතරව පාර්ලිමේන්තුව හරහා අපි ව්‍යවස්ථාදායක බලය සහ අධිකරණ බලය අධිකරණයට ලබා දීම සිද්ධ කරනවා. ඊට අමතරව ඒක අපි ඡන්ද බලය පාවිච්චි කරලා කරන්නේ. හැබැයි අපි ළඟ හැම වෙලාවෙම තියෙන බලය තමයි මූලික අයිතිවාසිකම් කියන බලය. දැන් ওই බලය අපි තියෙනවා. හැබැයි මේ සමාජයේ ඉන්න කිසිම කෙනෙක් එවන් බලයක් අපිට තියෙනවා කියලා දන්නේ නැහැ. ඒ හින්දා අපි සිද්ධ වෙන ඕනෑම දෙයකට අපි ඔහේ බලාගෙන ඉන්නවා. ඔළුව නමාගෙන ඉන්නවා. අපි මේ වැරදි දේවල් වලට වැරදි විදිහට දෙන දේවල් නිවැරදි මාවතකට යොමු කිරීම සඳහා බලපෑම් කිරීමකටවත් යොමු වෙන්නේ නැහැ. දැන් අපි හිතනවා අපි ඡන්දයක් ලබා දීලා අපි ගොඩනගාගත්ත ආණ්ඩුව අපි අපහසුතාවයටපත් කරනවා කියලා මතය තමයි මේ සමාජයේ බොහෝ දෙනෙක් තුල තියෙන්නේ. ඉතින් මේ මතය අපි සම්පූර්ණයෙන්ම වෙනස් කරගත යුතුයි. මේ සංවර්ධනය හෝ අනිත් ඕනෑම දෙයක් නිවැරදි මාවතකට යොමු කිරීමේ බලය තියෙන්නේ අපි සතුව. ඒ බලය අපි පාවිච්චි කරන්න ඕනේ. එතකොට සිවිල් සමාජයක් විදියට අපි මේ සමාජය තුළ තියෙන මේ බලය නිවැරදි පරිදි මූලික අයිතිවාසිකම් බලය කියන බලය නිවැරදි පරිදි භාවිතා නොකිරීමේ ප්‍රතිඵල අපි අකණ්ඩව භුක්ති විඳින්නේ. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම මෙතෙන්දී අවධානය කරන්න වෙන්නේ අපි එක පැත්තකින් මේ පරිසරයේ විශේෂ සම්බන්ධයෙන් අපි අවුරුදු ගාණක් තිස්සේ අධ්‍යයනය කළා ඒ පිළිබඳව හදාarලා තියෙන දැනුම අපි බොහෝ වෙලාවට භාවිතා කරනවා මේ ආණ්ඩුවල ප්‍රතිපත්තිමය ව්‍යුහයන් ගොඩනගන්න. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය යාන්ත්‍රණය තුල නිවැරදි ප්‍රවේශයන් අරගන්න ඒ සඳහා අපි බලපෑම් කළා යොමු කරනවා. නමුත් ඒක අකණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තියෙන්නේ සමස්ත සමාජය තුල. මොකද මේක සමාජයෙන් වියුක්ත වෙච්ච සාධකයක් නෙමෙයි. එතකොට සමාජයෙන් වියුක්ත වෙච්ච නැති සාධකයක් අපි හරි මාවතකට ගෙන යන්න නම් සමාජයේ දැනුමත්භාවය වගේම සමාජයේ යොමු වීම කියන එක අවශ්‍යයි. මේ දෙක තුල තමයි මේ නිවැරදි සංවර්ධනයක් සහ නිවැරදි පරිසර සංරක්ෂණයක් කියන මේ දෙකම බැඳිලා තියෙන්නේ. එතකොට දැන් මේ යන ක්‍රමේ තියෙනවානේ. දැන් මේ යන ක්‍රමයට දැන් අපි දන්නවා වැලි කොට දානවා. එතකොට ගස් කපනවා. එතකොට අනවශ්‍ය දේවල් වලට පර්මිට් දෙනවා. දැන් අපි හිතමු ඊළඟ ආණ්ඩුවක් ආව කියලා. ඔය විදිහටම වෙනවනේ. ඉතින් අපි මේ ගිල අපි කොතනද නවතින්නේ ඔබතුමා හිතන්නේ? ඔව් මම හිතන්නේ හොඳ ප්‍රවේශයක් ඒක. ඒ කියන්නේ හොඳ මේ කියන්නේ අපි කියන්නේ හොඳ කතිකාවතක් ඇති කරන්න ඕන කරන මේ තත්වයක්. මොකද හේතුව තමයි දැන් අපි එක පැත්තකින් මේ සංවර්ධන ව්‍යුහය හෝ මේ වගේ දේවල් ගැන අපි කතා කරනවා කුෂිකර්මාන්තේ මෙහෙම වෙන්න ඕන කියලා. දැන් එතෙන්දී අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි අපි තේරුම් ගත යුතුයි අපි කොහොමද මේ සම්පත් කළමනාකරණය කියන්නේ. ඊට අමතරව අපේ රටේ තියෙන අවශ්‍යතාවයන් වලට ගැළපෙන පරිදි මේ ජනතාවගේ මේ ආකල්පමය වර්ධනයක් ඇති කරන්නේ කොහොමද? අනිත් පැත්තෙන් අපි මේ තාක්ෂණය ඒ වගේම විද්‍යාත්මක දැනුම පාවිච්චි කරලා අපි කොහොමද මේ අපි මේ කියන යථාර්ථවාදී සංවර්ධන ප්‍රවේශයන් ගොනු කිරීම සඳහා ඕන කරන සමාජ කතිකාවත ඇති කරන්නේ කොහොමද? මම මේ ඔබ අහපු මේ ප්‍රශ්නය තව පුළුල් පරාසයකට ගෙනියන්නේ මෙන්න මෙහෙම එකක්. ඉතින් අපි හිතමු වැලි භාවිතාව. දැන් අපි හිතනවා ඉදිකිරීම ශේෂ්ත්‍රය සඳහා තියෙන එකම අමුද්‍රව්‍ය තමයි වැලි කියලා ඉවර වෙනවා. එතකොට අපි ඒ සම්පත මත විතරයි යැපෙන්න ඕන කරන ක්‍රියාවලිය හදලා තියෙන්නේ. හරි. එතකොට අපි කොයිම වෙලාවකත් හිතලා තියෙනවද අපේ එකතු වෙන පොලිතින් ප්ලාස්ටික් ඇතුළුව නැවත වරක් භාවිතා කරන්න බැරි කසල ඊටාම සුද්ධ අංශු බවට සුද්ධ කොටස් බවට පත් කරලා ඉදිකිරීම අමුද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරන්න අපි යොමු වෙලාවක් තියෙනවා. ඊට අමතරව අපේ කඩා ඉවත් කරන ගොඩනැගිලි නැවත වරක් මේ ක්‍රෂ් කරලා එහෙම නැත්නම් කැබලි බවට පත් කරලා ඉවර වෙලා ඒවා ඉදිකිරීම අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්න අපි යොමුවක් හදලා තියෙනවා. අපේ ඔළුවේ තියෙන්නේ වැලි විතරයි මේ අපි ඉදිරියේම අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්නේ නැත්නම් කරන්න බෑ කියලා. දැන් අපි ජපානයේ වගේ රටකට ගියොත් එහෙම අපි දන්නවා ජපානයේ වගේ රටවල් වල කඩා ඉවත් කරන හැම ගොඩනැගිල්ලකම දේවල් නැවත වරක් කුඩා කැබලි බවට පත් කරලා ඉවරලා ඒවා තමයි ප්‍රධාන ඉදිකිරීම අමුද්‍රව්‍ය වෙලා තියෙන්නේ. අපේ රටේ සමාජයේ වැරදි මතවාද හදලා තියෙනවා මේ වගේ දේවල් පාවිච්චි කළොත් එහෙම දීර්ඝකාලීන පැවැත්මක් තියෙන දේවල් හදන්න බෑ. මෙන්න මේ වගේ මතයක් හදලා තියෙනවා. ඊට අමතරව දැන් අපි හිතමු කළුගල් කුඩු එහෙම පාවිච්චි කරන එක සමහර වෙලාවට හිතෙන්නේ එකපාරටම මේ අපේ සමාජය තුල වැරදි මතවාද ගොඩක් තිබිලා හැදිලා තියෙනවා. ඊට අමතරව අපි මේ කසල කළමනාකරණයේ ක්‍රියාවලිය තුලම අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉදිකිරීම අමුද්‍රව්‍ය භාවිතා කරන ක්‍රමවේදයක් පවා හදලා ගන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් එimhe අපේ මේ කසල විදිහට එකතු වෙන පොලිතින් ප්ලාස්ටික් ඇතුළු මේ ඝන අපද්‍රව්‍ය ගත්තාම මේවා කැබලි බවට පත් කරලා ඉදිකිරීම අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරනවා. එතකොට ඉදිකිරීම අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරාම ලැබෙන ආවාසිය තමයි ඒව නැවත
කසල තත්වයට පත් වෙන්න දීර්ඝ කාලයක් ගත වෙනවා. දැන් උදාහරණයක් ඇටියට අපි බ්ලොග් ගල් සකස් කරනකොට මේවට මේ වගේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා අපි බ්ලොග් ගල් සකස් කරනකොට අපිට පුළුවන් ඒවා අපව දීර්ඝ කාලයක් යනවා නැවතත් බාහිරට එකතු වෙන්න. හරි. හැබැයි මේ වගේ දේවල් පිළිබඳව සමාජය හෝ එහෙම නැත්නම් රජයේ හෝ පිවිසලා තියෙනවා. ප්‍රතිපත්තිමය රාමුන් ගොඩනංවලා තියෙනවා. මොකද හේතුව අපි දන්නවා මේ වන විට මේ නව තාක්ෂණයන් හරහා විද්‍යාත්මක දැනුම හරහා නව දේවල් නව නිපැයුම් කරන පුද්ගලයෝ බොහෝ දේවල් මේ වගේ දේවල් වලට මේ කියන්නේ අත්හදා බැලීම් සහ පර්යේෂණ මට්ටමින් ක්‍රියාත්මක වෙලා තියෙනවා. නමුත් මේවා භාවිත කරන යාන්ත්‍රණයට ගන්න රාජ්‍ය යාන්ත්‍රණය තුල යොමුවක් නැහැ. ඒ හින්දා තමයි දැන් ඔබ සඳහන් කළා වගේ මේ වැලි ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. කළුගල් කැඩීම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. ඊට අමතරව මේ අපි ගස් කැපීම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. අපිට මේවට බොහෝ විකල්ප බොහොමයක් තියෙදි අපි මේ විකල්ප පිළිබඳව සමාජයේ යොමු කිරීම හෝ ප්‍රතිපත්තිමය ව්‍යුහයන් ගොඩනගන්නේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් මේ වෙනකොට ගංගා හරස් කර අපි එහෙම නැත්නම් මේ විශේෂයෙන්ම විවිධ මේ දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම අපි මේ වෙනත් රටවල් වලින් ගේන අමුද්‍රව්‍ය ලංකාවට ගෙනල්ලා තමයි අපි බලශක්තිය නිෂ්පාදනය කරන්න හදන්නේ. නමුත් අපි සූර්ය තාපය අපි පාවිච්චි කරනවාද මේ අපේ රටේ බලශක්තිය අවශ්‍යතාවය සපුරාලේ නිකන් හම්බ වෙන දේ. නිකන් හම්බ වෙන දේ. හරි. මේක ඊටාම පහසුවෙන් කරන්න පුළුවන්. එතකොට අපිට සමහර වෙලාවට ඉන්ධන ආනයනය කරන මත යැපෙනකොට ඒ මත තමයි අපේ බලශක්තිය තීන්දුව වෙන්නේ. එතකොට අපේ අමුද්‍රව්‍යයක් මත යැපෙනකොට වෙන්නේ අපිට බාහිරට මත මේ යැපෙන්න සිද්ධ වෙන්නේ. දැන් අද වන විට මේ තත්ත්වයේ තියෙන්නේ. හැබැයි ඊළඟ එක තමයි ඊළඟට බලයටපත් වෙන ආණ්ඩු මේ රාජ්‍ය යාන්ත්‍රණය තුල සිදුවෙන ක්‍රියාවලීන් වල ගොදුරක් බවට පත් වෙනවා. මොකද හේතුව තමයි අපි දන්නවා රාජ්‍ය යාන්ත්‍ර අපි විදුලි බල මණ්ඩලයක මේ වගේ උදාහරණ විදුලි බල මණ්ඩලය හැම වෙලාවෙම උත්සාහ දරනවා මේ ආනයනය කරන ප්‍රභවයන් මත බලශක්තිය පවත්වගෙන යන්න. මොකද එහෙම තීන්දුවක් තමයි ඒ නිලධාරීන්ට අඛණ්ඩව මුදල් ලැබෙන ක්‍රියාවලියක් වෙන්නේ. හැබැයි අපේ රට තුල තියෙන මේ ප්‍රභවයක් මත ක්‍රියාත්මක වුණොත් එහෙම අඛණ්ඩව මුදල් හදන යාන්ත්‍රණයක් නෑ. දැන් එතකොට මෙන්න මේ දේවල් මේ සමස්ත සාකච්ඡාව සමාජය තුල ඇති කරන්නේ නැතුව එහෙම නැත්නම් ඒ සමස්ත අවබෝධයෙන් තුලව ආණ්ඩුවක් බලයටපත් වෙන්නේ නැතුව මේ කොතරම් ක්‍රියාවලියක් ඇති කරන්න හැදුවත් අපිට මේක යථාර්ථයක් බවට පත් කරගන්න කිසිම තේරුමක් නැහැ. අන්න එතෙන්දී තමයි මේ බලයටපත් වෙන රජයට දැක්මක් අවශ්‍ය වෙන්නේ. අද වන විට බලයටපත් වෙන හැම ආණ්ඩුවකම දැක්මක් නැහැ. අපිට දෙන තත්ත්වය තමයි මේ දැක්මක් නැහැ වගේම අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි ඔවුන් බලයටපත් වුණාට පස්සේ උත්සාහ දරනවා මේ සියලුම දේවල් පාවිච්චි කරනවා ඔවුන්ගේ ආර්ථිකමය ශක්තිය ගොඩනගා ගැනීම සඳහා. අන්න එතන තමයි ඊළඟට තියෙන ගැටලුව. ඒකෝට දැන් අපි උත්සාහ දරන්න ඕනේ සමාජයක් විදිහට එවන් තත්වයක් නොමැති ආණ්ඩුවක් කොහොමද බලයටපත් කරන්නේ? ඒ සඳහා විශේෂයෙන්ම පුරවැසියගේ බලය කොහොමද ඒ සඳහා යොමු කරන්නේ? අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි මේ රජ්ජුරු කෙනෙක් කියන සංකල්පය අපේ සමාජයෙන් ඉවත් කරන්නේ කොහොමද? අපිට තියෙන බලය තමයි මේ අපි తాවකාලිකව ලබා දෙන්නේ මේ අප වෙනුවෙන් තීන්දුව ගන්න කියන මේ තත්වයක් කොහොමද සමාජය තුළ ඇති කරන්නේ? මොකද අපි ඒකට తాවකාලික බලයක් තියෙන්නේ. දැන් තාම අපිට තියෙන්නේ අපි ඒ කියන්නේ විශාල කාලයක් ඒ කියන්නේ මේ රාජාණ්ඩු පැවතිච්ච මේ රටක් විදිහට ජීවත් වෙච්ච අපි තවම මේ සමාජය තුළ තියෙන මේ මානසිකත්වය. ඒ කියන්නේ ජනාධිපතිවරයා තමයි අපිව පාලනය කරන්න ඕනේ කියන අදහස තියෙන්නේ. පාර්ලිමේන්තුව තමයි අපිව පාලනය කරන්න ඕනේ කියන අදහස තියෙන්නේ. ඉතින් මේකෙන් අපි වෙනස් වෙන්න ඕනේ. මේක වෙනස් කරන්න හැකියාව තියෙන්නේ මේ සමාජය බලයත්පත් කරගත්තොත් විතරයි. මේ සමාජය බලයත්පත් කරගෙන මේ සමාජය විසින් මෙහෙවන යාන්ත්‍රණයක් ඇති කළොත් විතරයි. ඒතකොට මේ බලයත්පත් කරගන්නවා කියලා කියන්නේ සමාජය විසින් මේ සමස්තය මෙහෙවීමේ ක්‍රියාවලිය නෙමෙයි. සමාජයට හැකියාව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පුරවැසියට හැකියාව තියෙන්න ඕනේ. තමන් දකින දේ මේ තමන් අවබෝධ කරගන්න දේ පොදු සමාජයේ යහපත පිණිස යෙදවෙන්නේ කොහොමද කියන ක්‍රියාවලිය ඇති කරන්නේ. අන්නේ ක්‍රියාවලිය සඳහා තමයි අපි මේ ප්‍රවේශය අරගන්න ඕනේ ඉදිරි කාලයේදී. මොකද ඒවන් ප්‍රවේශයකින් නොමැති ආණ්ඩුවක් බලයටපත් වුණොත් එහෙම මේ අකණ්ඩව සිද්ධ වෙච්ච ක්‍රියාවලියම තමයි සිද්ධ වෙන්නේ. මේක නැවතුමත් හිතක් තියන්න බැරි වෙනවා. දැන් ඔබට කොච්චර දැනුමක් එන්නේ නැද්ද? කියන්නේ අපි නොදැනුවත් හිට කාරණා ගැන පැහැදිලි කරා එකෙන් එකට. ඉතින් අපි කියන්නේ අපේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. අපි මේ වගේ වැදගත් රටට වැඩදායි වැඩසටහන් තමයි ගොඩක් ඔබට දායාද කරන්නේ. නැත්නම් අපි කාගේවත් දේවල් ගැන හොයන්නේ නැහැ, පොත්ගලේ දේවල් ගැන. ඉතින් අපිට එතකොට ඔයගොල්ලන්ගේ සහාය අවශ්‍යයි. එතකොට ඔයගොල්ලන්ගේ subscribe කිරීම අපිට අනිවාර්යෙන් අවශ්‍යයි. share කරන්න අපේ දේවල්. එතකොට මිනිසුන් දැනුවත් වෙනවා. මොකද නැත්නම් මේ වගේ දෙයක් එකපාරටම අපිට මිනිස්සු ගාවට ගෙනියන්න බෑ. ඉතින්
මේ වගේ ප්‍රෝග්‍රෑම් අපි ඉදිරියටත් කරනවා. අධිගණ අපි ආයෙත් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. අපි ඒ තැන් වලට ගිහිල්ලා සජීවීව අපි ඒවා ලබා ගන්න උත්සාහ කරනවා. අපි ලේසි නෑ. නමුත් අපි ඒක කරනවා මොකද මිනිසුන් තව දැනුවත් වෙන්න ඕනේ. ඒ හින්දා. එතකොට ඔබතුමත් එක්කත් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ වගේ. තව එනවනේ මේ වගේ ප්‍රශ්න ආවම අපි ඒව ගැන දීර්ඝ වශයෙන් කතා කරමු. එතකොට ඔබතුමාට අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ සමාජයට? ඔව් අවසාන වශයෙන්ම පැහැදිලි කරන්න තියෙන්නේ ජනතාවක් විදිහට බුද්ධිමත් වීම අවශ්‍යයි. මේ පක්ෂ දේශපාලනයෙන් තොර වීම අවශ්‍යයි. ඊට අමතරව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කර ගැනීම සඳහා යොමු වීම අවශ්‍යයි. මොකද රටක ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ඇති වුණොත්, ඒ වගේම නීති ආධිපත්‍යය ගොඩනැගුණොත්, ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය ගොඩනැගුණොත් විතරයි යථාර්ථවාදී සංවර්ධනයක් රට තුළ ස්ථාපිත කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පරිසරය ආරක්ෂා වෙච්ච රටක ජීවත් වෙන පුරවැසියෙක් බවට පරිවර්තනය වීමේ හැකියාව තියෙන්නේ මෙන්න මේ තත්ත්වයන් ඇති වුණොත් විතරයි. ඒ හින්දා මේ පරිසරය ආරක්ෂා කර ගැනීම කියන එක හුදු පරිසරය ආරක්ෂා කර ගැනීම කියන ක්‍රියාවලියකින්, එහෙම නැත්නම් ගසක් සිටුවීම කියන ක්‍රියාවලියකින් මේ ඇති කරන්න බෑ. ඒක එක අවස්ථාවක් විතරයි. ඒ අවස්ථාවෙන් අපි පුළුල් මාවතකට පිවිසීම අවශ්‍යයි. එවන් පුළුල් මාවතකට පිවිසෙන්න ඕන කරන සැබෑ පුරවැසියෙක් ගොඩනැගීම, ඒ වගේම විවෘත මනසක් තියෙන පුරවැසියෙක් ඇති කිරීම සඳහා සහ ඒ ඥානණිය ඇති කිරීම සඳහා සමාජයේ විවෘත භාවයක් ඇති කර ගැනීම අවශ්‍යයි කියන එක තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි. අපි මේ වගේම වැඩසටහනෙන් ආයෙත් හම්බ වෙමු. ඇත්තටම කියන්න ඕනේ තවත් දෙයක් තමයි දුන්න සහයෝගය. තරුණයෝ වශයෙන් අපි මේ කරන හදන දෙයට දෙන සහාය. ඉතින් අපි ඉදිරියටත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ සහාය ලැබෙයි කියලා අපිට. ඒක ලබා දෙන්න. අපි එහෙනම් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් හම්බ වෙමු.